ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකින් දැත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වගවීම ප්‍රමාණවත් නැහැ. ඇමරිකාවේ කනස්සල්ල. වැඩ වර්ජනය ගැන රෝහල් සුළු සේවකයන් මතගැටුමක. පිරිසක් වැඩ වර්ජනය අත්හරිද්දී තව පිරිසක් අකණ්ඩ සටනේ. දෙරටේ සබඳතා දැඩි කළ දෙදින නිල සංචාරයක් හමාර කරමින් පාකිස්තාන අගමැතිවරයා යලි සිය රටයයි. පාස්කු කොමිසමේ නිර්දේශවලට මෛත්‍රීගේ ප්‍රතිචාරය. ලේකම්තුමා උත්තර දෙනවා. කොරෝනා ආසාදිතයින් වාර්තාවීම අඩුවන්නේ පරීක්ෂණ අඩාලවීම හේතුවෙන්. වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගෙන් චෝදනා. ක්‍රිකට් මහපුටුවට නාම යෝජනා කැඳවේ. උප සභාපති තනතුරකට හිමිනමකුත් තරග බිමේ. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. රෝහල් සුළු සේවකයින් අද දියත් කළ වැඩවර්ජනයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා රෝහල් රැසකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන් දැඩි දුෂ්කරතාවට පත් වුණා. මෙම වර්ජනය අද දිනෙන් අවසන් කරන බව වර්ජන නිරත වූ වෘත්තීය සමිතිය අතුරින් එක් පාර්ශවයක් සඳහන් කළ අතර අනෙක් පාර්ශවය පැවසුවේ තම වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. දවසේ පුවත. මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණේ රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බහුකාර සංවර්ධන නිලධාරීන් රෝහල්වලට යොමු කිරීමට විරෝධය පළ කරමින්. අපි කියන්නේ මේ අලුතෙන් බඳවා ගන්නා පිරිස් සඳහා සුදුසුකම් වලට ගැළපෙන පරිදි බඳවා ගැනීම පටිපාටිය සකස් කර ඒ වගේම රාජකාරී ලයිස්තුවක් සකස් කරලා ඒ අනුව බඳවා ගැනීම කරන්න කියන එක. ඒ නිසා අපි අද දින සහ හෙට දින දිවයින පුරා සංකේත වැඩවර්ජන ක්‍රියාත්මක කරන්න තීරණය කළා තියෙනවා. වර්ජනයේ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගීන් බොහෝ දෙනෙකු දැඩි අපහසුතාවට පත් වුණා. රෑ 2ට ආවේ කොළඹ බස් එකේ අයි 5ට බැස්සේ මෙතෙන්ට. බෙහෙත් දුන්නේ නෑ අද නම්. S2 පේන්නේ නැති නිසා මෙතෙන්ට එන්නේ. මෙතනත් කිසිම පිළිවෙලක් සිද්ධ වෙන්නේ නෑනේ. අර කවුන්ටර් උත් දැන් වහලා දාන. ඉතින් දැන් මොකද අපි කරන්නේ? පහයි මේක ඇතුළට ගන්නකොට. මෙච්චර ලක් වුණාට පස්සේ කියනවා ගෙවල් වල යන්නලු. සල්ලි තියෙන අපි ඉතින් ගෙවන තැන් වලින් කරනවා. පාන්දර 5 ඉඳන් ඇවිල්ලා ඉන්නේ. තාම නෑ. ටයි කතාවක් කියන කොහොමද දන්නේ? පාන්දර 4 ඉඳන් සුළු සේවකයෙක් කවුරුත් නෑ. ડોක්ටර්ස්ලා නර්ස්ලායි වැඩ කරනවා. බෙහෙත් දෙන්නේ නෑ. කොළඹ කාසල් විදියේ කාන්තා රෝහලේ අද දක්නට ලැබුණු තත්ත්වයයි මේ. බඳව ගන්නේ. දිවයින පුරා තවත් රෝහල් රැසකද රෝහල් සුළු සේවක වර්ජනය ක්‍රියාත්මක වුණා. දමුල්ල මූලික රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි බොහෝ පිරිසක් මෙම වැඩ වර්ජනය හේතුවෙන් දැඩි අපහසුතාවට පත් වුණා. අතෙන් ගියන් පස්සේ යනවා මේ දන්නේ නැද්ද ස්ට්‍රයික් කියලා. මං හෙන ගහනවා ජරා හැත්ත අපේ අපේ සල්ලි කනවට මේ. බෙහෙත් දෙන්න තු ස්ට්‍රයික් කියනවා. කුණ්ඩ දෙන්නේ නැද්ද? නෑ. කුණ්ඩ දෙන්නේ. පාන්දරේ ඉඳලා ඇවිල්ලා ඉන්න කිසිම නිලධාරියෙක් මේ වෙනකල් මේ ස්ට්‍රයික් එකක් තියෙනවා මේ කට්ටියට යන්න කියලා කිව්වේ නෑ. මේ අම්මලා තාත්තලා සීගිරිය වෑවල අලහැර බකබෝඩ පල්ලාලි ගහන ප්‍රදේශවල ඉඳලා පාන්දර ඇවිල්ලා ඉන්නේ. මේ ආතල් ගන්න ජොලියක් ගන්න නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. හැටන් දික්කොය රෝහලේ සුළු සේවකයන් 80 දෙනෙකු පමණ සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් රෝගීන් විශාල සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටියා. කවද දෙන්නේ කිව්වා? නිවුස් බලලා තමයි එන්න කිව්වේ. අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණි රෝගීන්ද මෙම වර්ජනය හේතුවෙන් දැඩි ලෙස අපහසුතාවට පත් වුණා. කෑම බීම කිසි දෙයක් නැතුව මේ ඉන්නේ. පුදුම දුකසේ මැනිය ඉන්නේ. උඹ බෑරගෙන කඳුළු ඇකිරිව පිය ඉන්නවා. අතෙන්ද ගියා ඊට පස්සේ එතනින් තාපහුව ඇව්වා. මේ ලේ ගණ්ඩා ඉන්නවා කෑම නොක මුත්‍රා බලන්ඩා ඉන්නවා. එයාට නෑ කිසිම සහනයක්. අසාධාරණ කෙනෙක් දුක් විඳින්න ඕනේ. මෙම වැඩවර්ජනය හේතුවෙන් අඩාල වූ රෝහල් කටයුතු යුද හමුදා නිලධාරීන් යොදා ගනිමින් සිදු කිරීමට මාරවිල හලාවත හා පුත්තලම රෝහල්වල බලධාරීන් කටයුතු කර තිබුණේ මෙලෙසයි. බදුල්ල මහරවලේ දෛනික කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් යුද හමුදා සේවකීන් 48 දෙනෙකු යොදාගත් බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළා. මේ අතර වතුපිටිවල රෝහලේ තත්ත්වය වාර්තා කිරීමට යාමේදී වෛද්‍යවරුකේ පැවසූ පුද්ගලයෙකුගෙන් අප වාර්තාකරුට මෙලෙස බාධා එල්ල වුණා.
ඔයා ඩොක්ටර් නම් ඔයා කවුද ඩොක්ටර්ගේ මොකද සෙක්ෂන් එක කියන්නකෝ ඔව් ඔයාගේ ඩොක්ටර් ඔයාගේ මොකද ඩොක්ටර් තනතුර කියන්නකෝ මේ ඔයා මාත්‍ය ප්‍රශ්න කරන්න එපා. දැන් ඔයාලා ස්ට්‍රයික් දෙ නැද්ද කියලා කියන්න වැඩේ හරිද කියන්නේ? ඔව් ඇයි ඔයා ගිහිල්ලා අර පොඩ්ඩක් හම්. අපි අර අතුරට ගියේ නෑනේ අපි මේ තාම පාරේ මේ ඉන්නේ යන්න ගිහිල්ලා අපි. මේ ඩොක්ටර් කෙනෙක්. හරිද? ඩොක්ටර් කෙනෙක් නම් එයා කියන්නකෝ කවුද මොකද මොන ඩොක්ටර්ද කියලා අපි කොහොමද අඳුරන්නේ කියන්නකෝ හරි අපි දන්නේ ඩොක්ටර් කෙනෙක්. හරි අපි තාම මේ අතුරට ආවේ නෑනේ අපි දැන් අතුරට යනවා මේ අතර වර්ජනය අවසන් කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිතිය පරස්පර අදහස් පළ කළා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අස්වැනින් යුතුව ලිඛිතව දැනුම් දීලා තියෙනවා මේ පුහුණු පාඨමාලාලාභීන් తాවකාලිකව ඉවත් කර ගන්න හැටියට. එම පොරොන්දුව අපිට ලිඛිතව ලබා දීම නිසා අපි වෘත්තීය සමිති 22ක් විසින් ආරම්භ කරපු වැඩ වර්ජනය తాවකාලිකව අපිත් අවසන් කරලා හෙට දිනේ සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු කිරීම අපි සූදානම් වෙනවා. රජ වෙනුවෙන් පිළිසින වෘත්තීය සමිති කීපයක් මාධ්‍ය නියෝජන නිකුත් කරනවා. මේ සටන ජයග්‍රාහීව අවසන් කළා. ඒ නිසා මේ සටන මෙතනින් අවසන් කරනවා කියලා. ඒක ෆල් බොරුවක්. එහෙම අපි අවසන් කළා නෑ. මේ අතර රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බහුකාර්ය සංවර්ධන නිලධාරීන්ගේ පුහුණුව සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් සමග ජනාධිපතිවරයා පළ කළේ මෙවන් අදහසක්. ඒ පුහුණු කිරීම හින්දා රැකියාවන් වලට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම කම්කරු සේවාවන් කරන්න විවිධ අන්තවල එක දවසකට පාසලක වෙන්න පුළුවන් එහෙම නැත්නම් රෝහලක වෙන්න පුළුවන් වෙන තැනක වෙන්න පුළුවන් ඒකින්ද ඒක පැහැදිලි කරන්න ඕනේ වෘත්තීය සමිති වලට ඒගොල්ලන්ට කිසිම බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ මේ අය නිසා. COVID-19 ආසාදිතයන් බහුලව වාර්තා වන ග්‍රාම නිලධාරී කොට්ටාශ ඉලක්ක කර කොවිඩ් මර්ධන එන්නත ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. මේ අතර දෛනික කොවිඩ් ආසාදිතයන් අඩුවෙන් වාර්තා වීමට හේතුවක් වී ඇත්තේ හඳුනා ගැනීමේ පරීක්ෂණ අඩාල කිරීම බව වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමය පවසනවා. COVID-19 ආසාදිතයින් 192 දෙනෙකු අද හඳුනාගත් අතර ඒ සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 81201ක් දක්වා හෙළ ගියා. පුද්ගලයින් 670 දෙනෙකු අද සුවය ලැබූ අතර ඒ අනුව සුව වූ සමස්ත සංඛ්‍යාව සටහන් වන්නේ 76514ක් ලෙසයි. අපිට මේ දත්තවලින් පේන්නේ දැන් නිකන් එන්නත් විද්ද හින්දා රෝගීන් අඩු වෙනවා වගේ එකක්. අපි කරන ප්‍රමාණයට අනුව රෝගීන් ප්‍රමාණය අඩු වුණාට කිසිසේත්ම රෝගීන් අඩුවීම සඳහා එන්නත හෝ වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් මේ මොහොතේ රට තුල ක්‍රියාත්මක වෙලා නැහැ. මොකද මේ එන්නත විදපු ගමන් රෝගීන් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම සෞඛ්‍ය අමාත්‍යාංශයට කියනවා මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අඩාල කරලා තියෙනවා මේ පරීක්ෂණ කරන ප්‍රමාණය රසායනාගාරවලට එන නිදර්ශක ප්‍රමාණය. ඉතින් මේක ඉදිරියේදී නරක ප්‍රතිඵල ගෙන්වා ගැනීම සඳහා කරන දෙයක්. රත්නපුර කිරියැල්ල මාටුවගල වතුයායේ පදිංචි 20 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා. ඒ සමගම එම වතුයායේ කොටසකට සංචරණ සීමා පැනවුවා. මේ අතර කොළඹ මහනගර සභා සීමාවේ පුද්ගලයන් වෙනුවෙන් ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන් යටතේ කොවිෂීල්ඩ් එන්නත් ලබා දීම අදත් මධ්‍යස්ථාන කිහිපයකදී සිදු වුණා. නාරයන්පිට බටහිර බෙහෙත් ශාලාවේදී එන්නත් කරන කටයුතු සිදු වූ අතර විශාල පිරිසක් එම ස්ථානට පැමිණ තිබීමත් සමග එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඊයේ රෙජිස්ටර් කවුරුන් ඉන්නවා නම් ඉන්නකෝ මෙතන. එයාලට ගහන්න හෙට. පෙරේද රෙජිස්ටර් කට්ටිය විතරක් ඉන්න මෙතන. අපි උදේ ඉඳලා හදමු පොලිම. මම ආයි කාට එහෙනම් මේ පොලිම හරකට යන්න. ඔයාලා බලෙන් කොවිඩ් බදා ගන්න එපා. ඒක තමයි අපිත් කියන්නේ. ඒක කාටද කියන්නකෝ. වැක්සින් එකට ඉස්සෙල්ලා අපිට කොරෝනා හැදිලා තියෙනවා. ඊයේ දින වන විට පුද්ගලයන් 3,66,907 දෙනෙකුට කොවිඩ් මර්ධන එන්නත් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. කොවිෂීල්ඩ් එන්නත අපි ලබා දෙනවා සමාජයේ රෝගය විශාල වශයෙන් පැතිරී ගිය ග්‍රාම නිලධාරී කොට්ටාස වලට. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රෝගය පැතිරීම තාමත්ම අවම තත්ත්වයට ගේන්න. ඒකම මරණ සංඛ්‍යාව අඩු කරගන්න. මේ එන්නත් ලබා දීමේදී හුඟක් අය අහන ප්‍රශ්නයක් තමයි මට දීවැඩියාව තියෙනවා, අධික රුධිර පීඩනය තියෙනවා, මට හෘදයාබාධයක් හැදලා තියෙනවා, මට අංශභාගය හැදලා තියෙනවා. දැන් මට මේ ගන්න හොඳයිද කියලා. මම ඒ අයට තමයි වැඩිපුරම මේ එන්නතේ ආරක්ෂාව ලැබෙන්නේ. ක්ෂේත්‍රයේ අපි පසුවිපරම් කලවනකොට 60 ඉහළින් අයට විතරක් ලබා දෙන්න කියන පණිවිඩය ගිහිලා තියෙනවා. ඒස වහාම මම අද අතිගරු ජනාධිපතිතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මැතිතුමාට මේ පිළිබඳව කතා කරුවා. අපේ ඒ 30ට උඩින් සියලු දෙනාට මේ ග්‍රාම නිලධාරී වසම්වල ලියාපදිංචයට මේ එන්නත ලබා දීම වැදගත් කියන පණිවිඩය අපි දුන්නා. ජනතාවට මේ sannivedanaye හරියට ගියේ නැහැ. වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ sannivedanaye යම් කිසි ගැටලු තියෙනවා. සමහරට කොවිඩ් පාලන අමාත්‍යවරු හැටියට මට sannivedanaye ගැටලු තියෙනවා. මම සමහර විට අපි දන්නේ නැතුව තාක්ෂණික කමිටුව ගත්ත තීන්දුව පැත්තකට දාලා යම් නිලධාරීන් තීන්දුව ගත්ත අවස්ථා අපි දකිනවා. පොලිස් නිලධාරීන් 15000කට අධික පිරිසකට මේ වන විට එන්නත ලබා දී තිබෙනවා. මේ වන විට පොලිස් නිලධාරීන් 15331 දිනක් වෙත මෙම එන්නත ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම පොලිස් රෝහල් වල කාර්ය මණ්ඩල සහ ක්ෂේත්‍රයේ මහා මාර්ගයේ එවැගේ මහ ජනතාව සමග සමීපව ගැටෙමින් කටයුතු කරන නිලධාරීන්ට ලබා දී තිබෙන්නේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද අද පෙරවරුවේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේදී කොවිෂීල්ඩ් එන්නත මෙලෙස ලබා ගත්තා. මේ අතර මේ වසරේ පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ විභාගය දීප ව්‍යාප්තව පැවැත්වෙන්නේ මාර්තු 1 වෙනිදා සිට මාර්තු 10 වෙනිදා දක්වායි. 2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර මාර්තු 15 වෙනිදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. මේ අතර එන්නත් ලබා දීමේ ක්‍රියාවලියේදී වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට අසාධාරණයක් වී ඇති බව පවසමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රමුඛ පිරිසක් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ අතර එන්නත් කරන ක්‍රියාවලියේ සාර්ථකත්වය පිළිබඳව ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසමන මහතාගෙන් අප ප්‍රශ්න කළා. ඇයි අපිට බැරි වුණේ කොවිෂීල්ඩ් එන්නතට අමතර වෙනත් එන්නත තාම ලියාපදිංචි කරගන්න? ඇත්තටම මේ වෙනකොට තවත් එන්නත් 3ක් සඳහා අයදුම්පත් ලැබිලා තියෙනවා ජාතික ඖෂධ නියාමන අධිකාරියට. මේ එන්නත් 3 සඳහාම තුන්වෙනි මට්ටමේදී ලැබෙන පරීක්ෂණාත්මක වාර්තා තාම ප්‍රමාණවත් පරිදි අපට ලබා දීලා නැහැ. කොවිෂීල්ඩ් එන්නතට ඉස්සෙල්ලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය ෆයිසර් එන්නතට අනුමැතිය දුන්නේ. ඇයි ෆයිසර් එන්නත අපි ලියාපදිංචි කිරීමක් කරන්නේ නැත්තේ? ෆයිසර් මව් සමාගමත් සමග අපි පැවතු සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ඇටියට ඔවුන් එකඟතාව පළ කරා අපිට මේ වර්ෂය ඇතුළත එන්නත් මාත්‍රා මිලියන 4.5 අතර ලබා දෙන්න සහ ඒ අදාළ ලියාපදිංචි කටයුතු කිරීම සඳහා. භූමි දානයේද ආදාහනයේද කියන ප්‍රශ්නෙට තාමත් ආණ්ඩුවට උත්තරයක් නැහැ. නෑ ආණ්ඩුවට උත්තරයක් තියෙනවා. දේශපාලනික වශයෙන් අග්‍රාමාත්‍යතුමා පැහැදිලි කරා අපේ ඒ සඳහා විරෝධතාවක් නැහැ. අපි පිළිගන්න ඕනේ අගමැතිතුමාගේ කතාව නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශ කියන කතාවද? දේශපාලනික වශයෙන් අගමැතිතුමා කියපු කතාවට අපි හැමෝම එකඟයි. නමුත් ඊට පස්සේ ඒ විශේෂඥ කමිටුව ඒ සම්බන්ධයෙන් තීරණයක් දිය යුතුයි කොහොමද කරන්න කියලා. අගමැතිතුමා ඔය වගේ දේශපාලනික අදහසක් පළ කළේ ඉම්රාන් ખાන් මහත්මයා ලංකාවට එන හින්දා නේද? දෙපාර්ශ්වයෙන්ම ඉන්න අන්තවාදී කණ්ඩායම විවිධ අදහස් පළ කරා. එතකොට රටට අපි දේශපාලනික වශයෙන් දරන මතය මොකක්ද කියන එක පිළිබඳ පැහැදිලි කිරීමක් කරනවා. අර කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහත්මයාගේ පැනිය සායනික පරීක්ෂණයෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙනව නේද? නෑ තාම ප්‍රතික්ෂේප වීමක් නෑ. ඒ පරීක්ෂණය දිගටම කෙරීගෙන යනවා. හැබැයි මේ පරීක්ෂණය සඳහා සහභාගී වන එකට කැමැත්ත දෙන කණ්ඩායමේ අඩුවක් නිසා පරීක්ෂණය සම්පූර්ණ කර ගැනීම නොහැකියාවක් තියෙන්නේ. දැන් පැනිය ගත්ත කට්ටිය එන්නත ගන්න ඕනේ නැද්ද? පැනියයි එන්නතයි අතර කිසිම සම්බන්ධයක් නෑ. වෙද මහත්තයා කිව්වේ එක සැරයක් පැනිය බිව්වහම ලෙඩේ හැදෙන්නේ නෑ කියලානේ. ඒ වෙද මහත්තයා එහෙම කිව්වේ අපි කියන්නේ නෑ එහෙම. එතකොට පැණි බිව්වත් නැතත්, තෙල් ගෑවත් නැතත්, ගුලි කෑවත් නැතත් ඇවිල්ලා එන්නත ගන්න කියලා තමයි අපි කියන්නේ. කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපද වූ පැණිය පිළිබඳ සායනික පරීක්ෂණ පැවැත්වීම සඳහා රජරට සරසවියේ ආචාර ධර්ම කමිටුවට ලබා දී ඇති කාල සීමාව මාර්තු 20 වෙනිදායින් අවසන් වනවා. ඒ දෙවැනි වරටද කාලය දීර්ඝ කිරීමෙන් පසුවයි. සායනික පරීක්ෂාව සඳහා පුද්ගලයන් 128 දෙනෙකු ඉදිරිපත් විය යුතුවත් මෙතෙක් ඉදිරිපත් වී ඇත්තේ 50 දෙනෙකු පමණයි. බටහිර වෛද්‍ය විද්‍යාවත් බටහිර ඖෂධ මාපියාවත් මේ දෙකම අපේ දේශීය ඖෂධ සඳහා සායනික අධ්‍යයනය සඳහා අවසර නොදී ඒවට බනින්න පමණක් පටන් ගන්න තියෙනවා. දෙදින නිල සංචාරකට පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද පස්වරුවේ දිවයිනින් පිටත්ව ගියා. සිය සංචාරයේදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා අද පෙරරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී දීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර තවත් වැඩසටහන් කිහිපයකට එක් වුණා. ජනාධිපති කාර්යාලයට අද පෙරවරුවේ පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පිළිගනු ලැබුවේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසින්. පසුව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා ආරම්භ වුණා. දෙරටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා තාක්ෂණික දැනුම හුවමාරුව පිළිබඳව රාජ්‍ය නායකයින් දෙපළ අදහස් හුවමාරු කරගත් බව ජනාධිපති මාධ්‍යාංශය සඳහන් කළා. එහිදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ එරට කෘෂි ආර්ථිකය බෙහෙවින් ශ්‍රී ලංකාවට සමාන බවයි. දෙරටේ වෙළඳාම් ප්‍රවර්ධනය සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට ඇති ඉඩකඩ පිළිබඳවද මෙහිදී නායකයින් සාකච්ඡා කර තිබෙනවා. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපති කාර්යාලයේ විශේෂ ආරාධනාමතන්ගේ සමරු පොතේ සටහනක් තැබුවේ ඉන් අනතුරුවයි. මෙතර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමග පැමිණි එරට විදේශ කටයුතු අමාත්‍ය මග්දුම් ෂා මොහමඩ් කුරේෂි මහතා අද පෙරවරුවේ මෙරට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වුණා. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී මෙම සංචාරයට එක්ව සිටින පාකිස්තාන වාණිජ්‍ය කටයුතු අමාත්‍ය අබ්දුල් රසාක් ඩාවුඩ් මහතා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හමු වූයේ එම අමාත්‍යාංශයේදී. දෙරටේ සංචාරක අමාත්‍යවරුන් අතර හමුව සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්වුණා. මේ අතර කොළඹදී පැවති වෙළඳ සහ ආයෝජන සම්ලෝකයට පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා එක් වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද සමගින්. His Excellency Mr. Imran Khan, the Prime Minister of Islamic Republic of Pakistan. Ladies and gentlemen, my motivation in politics. මා දේශපාලනයට එළඹී එකම කාරණාව වූයේ දුප්පත්කම දුරලීමයි.
මම දේශපාලනයට එක්වුවයින් පසු මට හිතුණා දිරිඳුකම දුරලීම සඳහා අප රටට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගයක් වන්නේ සුබසාධනය සැලසීම කියලා. ඒ වගේම ආයෝජන තුලනුත් අපට දිරිඳුකම දුරලන්නට පුළුවන්. ව්‍යාපාර සංවර්ධනයෙන් මුදල් උපයා දිරිඳුකම දුරලමු. ඕනෑම රටක් ශාස්ත්‍රීය වෙන්න අවශ්‍ය තුන්වෙනි කාරණේ විදිහට මම දකින්නේ දේශපාලන ස්ථාවරත්වයයි. මම බලයට පත් වූ වහම මගේ අසල්වැසි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමු වුණා. ඔහුට මම කියා සිටියා අප අතර තිබෙන ගැටලු සාකච්ඡාවෙන් විසඳා ගනිමු කියලා. ඒ වගේම දෙරටේ ව්‍යාපාර සහයෝගිතාව වැඩි දියුණු කරගමු කියලා. මම අසාර්ථක වුණා. නමුත් තවමත් මම බලාපොරොත්තු සහගතයි. පාකිස්තානයේ පැත්තෙන් ගත් විට මම හිතනවා අපිට ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් බොහෝ පාඩම් උගත හැකියි. අප රට සමග සසදන විට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය බොහෝ දියුණුයි. ඒක නිසා මම ආරාධනා කරනවා මෙරට ව්‍යාපාරිකයින්ට පාකිස්තානයේ සංචාරක නිකේතන සඳහා ආයෝජන කරන්න කියලා. කඳුකර කලාපයේ විතරක් නෙවෙයි ලොවට විවර නොවූ අප සතු ආගමික සංචාරක ක්ෂේත්‍රයේත්. Mountain areas. Pakistan also has probably the undiscovered religious tourism. මේ අතර පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා කතානායකවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා පිළිගැන් වූ භෝජන සංග්‍රහයකටද සහභාගී වුණා. ඉහළම ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩා මධ්‍යස්ථානයක් නාවල කිරිමණ්ඩල මාවතේ විවෘත කිරීම පිළිබඳව සාකච්ඡාවකටද අද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා එක් වුණා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්ද කොළඹදී පැවැත්වුණු බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළා. දෙදින සංචාරයකට රත වූ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා යලි සියරට බලා පිටත් යාමට අද පස්වරු 4:45ට පමණ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා. ඔහුට සම්මුදීම සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් පැමිණ සිටියා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිසමේ අවසන් වාර්තාව කඩිනමින් සභාගත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නයි කතානායකවරයා පාර්ලිමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර අවසන් වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යයනයට පත් කෙරුණු අමාත්‍ය අනු කමිටුව දෙවන දිනටත් අද රැස් වුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා අවසන් වාර්තාවේ පිටපතක් කතානායකවරයා වෙත ඊයේ බහර දෙනු ලැබුවේ ජනාධිපතිවරයාගේ නීති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදිර මහතා විසින්. එම වාර්තාවේ සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂාත්‍රිත්වයේ පිටපත් මේ වන විට පාර්ලිමේන්තු පුස්තකාලය වෙත ලබා දී ඇති බව කතානායක කාර්යාලය සඳහන් කළා. කතානායකවරයා පාර්ලිමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ පාස්කු කොමිසමේ අවසන් වාර්තාව හෙට දිනේ සභාගත කිරීම සඳහා කඩිනමින් පිටපත් සකසා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසයි. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් ඇතුළු පිරිසකට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රතිපාදන තිබේදයි සොයා බැලීම සඳහා නීතිපතිවරයාට යොමු කරන්නයිද අවසන් වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කලින් දැනුවත්ව නොසිටි බව ජනපති කොමිසමේ වාර්තාවේ සඳහන් බවයි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වැඩපලන ආරක්ෂක ඇමති ලෙසටත් පත් නොකර තිබීම නිසා එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරුන්ට මේ ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් පවරා නොමැති බවද එම නිවේදනයේ සඳහන්. මේ අතර කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ චමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍ය අනු කමිටුව අද දෙවන දිනටත් ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා. අද රැස්වෙච්ච වෙලාවේදී අපේ විශේෂ අවධානයක් පළමුවෙන්ම යොමු වුණා ඒ පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයට, පින්දිතයන්ට ඉතා ඉක්මනින් කොහොමද ඒ වෙනුවෙන් පියවර ගන්නේ කියන එක. ඒ සිදුවීමෙන් පසුව පරීක්ෂණ කටයුතු වලට ගිය පොලිස් නිලධාරී මිය ගියා. අන්න ඒ අය වෙනුවෙන් සහන සලසන්නේ ඔවුන්ගේ ඒ වෙනුවෙන් මොකද්ද කරන්න කෙනෙක් ගැන සාකච්ඡාවට භාජනය වුණා. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමක් දැන් තියෙනවා මේකට වගකිය යුත්තේ වගේ කියලා. පුදුමාලා නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙනවද? අපිට ඒද බීද සීද කියන එක අදාළ නෑ. නමුත් රාජ්‍ය නායකයෙක් බවට ජනතාව පත් කරගන්න නායකයා තමන්ගේ රාජකාරිය හරියාකාරව නොකරන්න එන එක රටක් එක නීතියක් නම් කාටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මෙම කමිටුවෙන් කාදිනතුමා හිතන විදිය සාධාරණ ඉෂ්ට වේද? මොකද උන්වහන්සේ කියනවා මේකෙන් සාධාරණයක් වෙන්නේ නැහැ කියලා. කාදිනතුමාගේ වේදනාව අපිට තේරෙනවා. කතෝලික සමාජයේ තියෙන ඒ අපේක්ෂා බංගත්වයත් අපිට තේරෙනවා. මෙහි නීතිමය කාරණා පිළිබඳ අපේ අනු කමිටුවේ කිසිම සලකා බැලීමක් කෙරෙන්නේ නැහැ. ඒ සලකා බලන නීතිපති. ඒ වාර්තාව දැනටමත් නීතිපතිවරයාට
යවලා තියෙන්නේ. නීතිපතිවරයාගේ වගකීමක් තමයි නඩු පවරන්නේ කාටද කියන කාරණේ සම්බන්ධයෙන් තීරණය කිරීම. මේ අතර නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් මෙතෙක් නීතිපතිවරයා වෙත ලැබී නොමැති බවයි. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙන්ම පූජ්‍ය පක්ෂයද විවිධ අදහස් පළ කළා. ඇත්තෙන්ම අපි බලාපොරොත්තුනේ මේ ප්‍රහාරය පිටුපස හිටිය පුද්ගලයෝ කවුද? මීට වගකිය යුත්තෝ කවුද? ඒ වගේම මේ සඳහා අනුබල දුන්න පිරිස කවුද? ඔවුන්ට දඬුවම් දීම සඳහා මේ කමිෂන් සභාවෙන් අවශ්‍ය නිර්දේශයන් ලැබෙයි කියන විශ්වාසයක් අපට තිබුණේ. නමුත් ඇත්තෙන්ම දැන් මේ වාර්තාව දිහා බැලුවාම මේ එක්තරා විදිහක මේ රටේ හිටපු ජනාධිපතිවරයා, ඒ වගේම පොලිස්පතිතුමා, එමයාදී පිරිස තමයි මෙහි වගකිය යුතු බවට අදපත් වෙලා තියෙන්නේ. ම්ලේච්ඡ කටයුතු මෙහෙවපු පිරිස පිළිබඳ මෙහි ඇත්තටම වැඩි අවධානයක් යොමු වෙලා නැහැ. අපිට බරපතල සැකයක් තියෙනවා. අන්තවාදී බලවේග සතුටු කිරීමේ උවමනාවන් මත සිංහල ජාතික බලවේගයන්ට බෞද්ධ බලවේගයන්ට පහර දීමේ ක්‍රියාවලියක් ඉතාම සූක්ෂමව මේ පාස්කු ප්‍රහාර කොමිසමේ වාර්තාව හරහා සිද්ධ වෙලා තියෙනවා. ආණ්ඩුව තියාගෙන අතපුච්චකයි කියලා අපි හිතන්නේ නැහැ. මේ ආණ්ඩුව අපි හිතන්නේ නැහැ භික්ෂුන් වහන්සේලා මර්ධනය කරන්න එයි කියලා. ඒක ඔවුන්ගේ වල කපා ගැනීමක්. කාදිනතුමා ඇතුළු කතෝලික ප්‍රජාවට අපි කියනවා මේක තනිකරම දේශපාලන සූදුවක් වෙච්ච දේශපාලකයන්ගේ හුදු දේශපාලන ක්‍රියාවක්. ඒක නිසා විශේෂයෙන්ම කතෝලික ප්‍රජාවට අපි ආරාධනා කරනවා අපි නව බලවේගයක් හදලා මේකට එක පයින් පොන්ද කෙලින් තියාගෙන හිටගත යුතුයි. ඉස්ලාම් අන්තවාදයට වැටබදිනවා වෙනුවට සොයා බලනවා වෙනුවට මේ රටේ බෞද්ධ සංවිධාන නිහඬ කරලා මේ බෞද්ධ සංවිධාන මර්ධනය කරලා පෞකාර දේශපාලන න්‍යාය පත්‍රයන් මුදුන්පත් කරගන්න මේ කොමිෂන් වාර්තාවන් උපයෝගී කරගන්නවා නම් යම් කිසි පිරිසක් ඒක මේ රටට කරන ද්‍රෝහිකමක්. මේ වාර්තාව අපිට පේන්නේ එක පැත්තකින් කැකිලි රජුරුවන්ගේ තීන්දුව වගේ එකක්. ලෝකයට මේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තාව යනකොට මේක වගකිය යුත්තම් බවට අපේ රටේ සිංහල බෞද්ධ පිරිසක් නම් වෙනකොට මේ දේවල් ලෝකයේ දකින්න කොහොමද? සමහර වෙලාවට පුදුමයක් නැහැ. ඊළඟ මානව හිමිකම් කවුන්සිලයට පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිය යුත්තේ මේ රටේ සිංහල බෞද්ධයෝය. ඒ නිසා ඔවුන් මුස්ලිම් ජනතාවකින් සමාව ගත යුතුය කියන තැනට ප්‍රතිසන්ධාන යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලේනුත් නොෙන්න බැරි කමක් නැහැ මේ තත්වයට. දැන් අපි මේ වාර්තාවෙන් දැනගන්නට කැමති මේකේ පිටිපස්සේ ඉන්න මහා මොලකරුව කවුද කියලා. ඉතින් දැන් සමහර වෙලට අපිට දකිනවා මේ පීලි පැනලා තියෙනවායි කියලා. නමුත් දැන් අපිට පෙනෙන පීලි පැනලා විතරක් නෙමෙයි පීලි මාරු වෙලා. ඒත් එහෙම වුණත් එහෙම කෝච්චිය යන වෙන දිශාවකට. ඒකට අපිට ඉඩ දෙන්නට හරි අමාරුයි. කොමිසම් වාර්තාවේ කිසි තැනක මේ සැබෑවක උත්තරකරුවා කවුද කියන එක විලිදරව් නොවීම නිසා ඇත්තවක උත්තරකාරයා තවම නිදැල්ලි. එතන ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒක බරපතල අඩුවක්. ඒක මේ කොමිසම් වාර්තාව තවත් එක් කොමිසම් වාර්තා ලියවිල්ල පමණක් කියන එක විතරයි ඇත්තටම මතුවලා තියෙන්නේ. දැන් රටේ ජනතාවට අවශ්‍ය වුණේ මේ ඉන්න නිලධාරීන්ට හරි දේශපාලඥයන්ට හරි දඬුවම් දෙන ඒවා වෙනම ඒවා වළක්වන්නේ කියන්නේ ඒවා වෙනම තියෙයි. ඊට වඩා දෙයක් බලාපොරොත්තු වුණා මේ සිද්ධියේ කවුද මේක මෙහෙවපු කට්ටිය. දඬුවම් ලබා දෙන්න කියලා නම් කරපු කිසිම කෙනෙක් කාටවත් කියන්න බෑනේ මේගොල්ලයි මේක මෙහෙව්වේ කියලා. පාස්කු කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතය හෙට ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. අද පස්වරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පස්වරුවේ එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මධ්‍යම කාරක සභා රැස්වීම ආරම්භ වුණේ පස්වරු 3ට පමණ. විශේෂ රැස්වීමක්ද අද? පැය 3කට ආසන්න කාලයක් පැවති රැස්වීමෙන් අනතුරුව පිටතට පැමිණි පක්ෂයේ මධ්‍යම කාරක සභා නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් පළ කළා. ලොක්කෝ ගියයි. ලේකම්තුමා උත්තර දෙනවා. ලේකම්තුමා උත්තර දෙනවා.
ඒක සම්බන්ධ ප්‍රශ්න ගණනාවක් අපි සාකච්ඡා කරා. දැන් මට මොකුත් ඒක සම්බන්ධව කියන්න බෑ. මොකද හේතුව අදහස් උදහස් ගණනාවක් ඉදිරිපත් වුණා. පක්ෂයේ විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ පාසු කොමිසමේ වාර්තාව පිළිබඳව අපේ අදහස ඊළඟට හෙට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එතුමාගේ නායක. එතුමාගේ අදහස් මොකක්ද? නෑ එතුමා අදහසක් ඉදිරිපත් කරේ නෑ. අපි එතුමාගේ උඩට දෙන්නේ ලේකම්තුමාගෙන් අහන්නේ. එතුමාට චෝදනා අපි නෑ ඉතින් නෑ එහෙම කියන්න එපා. අපි විධායක සභාව විදියට හෙට තීන්දුවක් කරගන්නවා. ඒ සම්බන්ධව තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් යනවද ඉන්නවද? නෑ අපි අදපු ආණ්ඩුව අපේ ආණ්ඩුවෙන් අපි ආණ්ඩුව මොනා නෑනේ. දැන් මට කියන්න බෑ. හෙට වහීද කියලා අහනවා වගේ වැඩ. අපේ නායකත්වය ඉතින් අරුබුදයක් නෑ. අපේ නායකයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. දැන් තව දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. පෞද්ගලික ආයතනයක් විසින් ජර්මනියෙන් ආනයනය කළ බීජ අර්ථාපල ටොන් 225කට ආසන්න ප්‍රමාණයක් මෙරට වගා කිරීමට අනුමත නොකිරීම හේතුවෙන් දඹුල්ල මහනගර සභාවේ නිලධාරීන්ගේ සහ සෞඛ්‍ය අංශවල පූර්ණ අධීක්ෂණය යටතේ දිගම්පත හා කසල අංගනයේදී ගිනි තබා විනාශ කිරීම අද සිදු කෙරුණා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සහ එමදුව පිවිසුම් අතර 104 වන කිලෝමීටර් කණුව අසන්නේදී සිමෙන්ති ප්‍රවාහනය කළ ලොරි රථයක පිටුපසින් පැමිණි කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් ගැටි සිදු වූ අනතුරින් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. මාතලේ විල්ගම ප්‍රදේශයේ දෙපිරිසක් අතර ගැටුමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර අදාළ ගැටුම අසල පිහිටි CCTV කැමරාවක මෙලෙස සටහන් තිබුණා. රටවටා හිරු. ශ්‍රී ලංකාවේ සිදුව ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ ප්‍රමාණවත් වගවීමක් නොමැතිවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලට ඉදිරිපත්ව ඇති යෝජනාවට සහාය පළ කරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අද ප්‍රකාශ කළා. මේ අතර ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා රටවල් පහක් ඉදිරිපත් කළ යෝජනාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සභාගත කෙරුණා. 46 වැනි මානව හිමිකම් සැසිවාරය ජිනීවා නුවරදී අද පැවැත්වුණේ 3 වැනි දිනටයි. මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලියගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්ෂික වාර්තාව අද මානව හිමිකම් කවුන්සිලයේදී සාකච්ඡා කෙරෙනු ඇති. ඇගේ වාර්තාව පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා රටවල් පහක් ගෙන එන 46L1 දරණ යෝජනාවද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අද සභාගත කෙරුණා. මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සභාගත කෙරුණු ප්‍රථම යෝජනාව මෙයවීමද විශේෂත්වයක්. අදාළ යෝජනාව මාර්තු 22 සහ 23 යන දිනවල සලකා බැලීමට නියමිතයි. එක්සත් රාජධානිය කැනඩාව, ජර්මනිය, උතුරු මැසඩෝනියාව, මොන්ටිනීග්‍රෝ සහ මලාවි යන එම රටවල් නිකුත් කළ යෝජනාවේ දැක්වුණේ මෙරට සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් දරුණු ලෙස උල්ලංඝනය වී ඇති බවයි. මේ අතර ශ්‍රී ලංකාවේ සිදුව ඇති බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ ප්‍රමාණවත් වගවීමක් නොමැතිවීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාවට ඇමරිකා එක්සත් ජනපදය සහාය පළ කර තිබෙනවා. එම යෝජනාව ඇතුළු අනෙකුත් යෝජනාද මෙවර සැසිවාරයේදී සම්මත කර ගැනීම සඳහා සමාජීය රටවල් දිරිගන්වන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සැසිවාරය අමතමින් සඳහන් කළා. අපි අපේ ප්‍රශ්න සමග සටන් කරන්නේ විනිවිද භාවයක් ඇතුව ලෝකයටම විවෘතවයි. සංවර්ධනයේ නාමයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් සංගවන්නන්ට යටපත් කරන්නන්ට ඒ වගේම මානව හිමිකම් අවතක්සේරුවට ලක් කරන්නන් ප්‍රශ්න කළ යුතුයි. පසුගිය සමයේ ශ්‍රී ලංකාවේ සිදු මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් වගවීම සහ දකුණු සුඩානයේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමකුත් අවශ්‍ය වෙනවා. And the need for further investigation into the situation. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2018 වසරේ ජූනි මාසයේදී ඇමරිකාව මානව හිමිකම් සංවිධානයේ නිවත් කරගත්තේ එය කුහක ආත්මාර්ථකාමී සංවිධානයක් ලෙස හඳුන්වමින්. මේ අතර LTT සංවිධානයේ ක්‍රූරත්වය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. The world must see these events. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාම යෝජනා බහර දීම අද දිනේ සිදු වුණා. දැන් හිරු ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
ශ්‍රී ලංකා ක්‍රිකට් විදායක කමිටු නිලධාරීන් තෝරා පත් කර ගැනීමේ 2021 ක්‍රිකට් නිලවරණය ලබන මැයි මාස 20 වෙනිදා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වීම නියමිතයි. මෙවර ක්‍රිකට් නිලවරණයේ නාම යෝජනා බාර ගැනීම අද උදෑසන 9:30 සිට පස්වර 3:30 දක්වා සිදු කෙරුණේ කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් විදායක කමිටු සමාජිකයන් 7 දෙනෙකු සිය සමාජික ඡන්දයෙන් තෝරා පත් කර ගැනීම සඳහායි. මෙවර ක්‍රිකට් සභාපති සරණ සඳහා නාම යෝජනා බාර දුන්නේ වත්මන් සභාපති ශම්මි සිල්වා සහ කේ මතිවානන් යන මහත්වරුන්. මේ අතර ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති තනතුර සඳහා සංඝයා වහන්සේ නමක් සිය නාම යෝජනා බාර දීමත් කැපී පෙනුණා. ඩොලර් බිලියන ගණන් වංචා සිදු වෙනවා මේ බෝඩ් එකේ. එකම එක මිනිහෙක් පත් වෙනවා කොහොම හරි සල්ලි වේදම් කරනවා එනවා යනවා මේගොල්ලන් පත් වෙන මිසක් මේ ක්‍රිකට් එක දියුණු කරන්නේ නැහැ. සියලුම ක්‍රීඩිකාවන් මා සමග ඒකරාශි වෙන්න. රටේ ඉන්න හොඳම ක්‍රීඩකයෝ තමයි මහා සංඝරත්නය. ඕන දෙයක් ඕන තැනක කරන්න පුළුවන්. පැය 24ම ක්‍රීඩා කරන අය තමයි මහා සංඝරත්නය. අනිත් අයට පැය 24 ක්‍රීඩා කරන්න බෑ. එක බෝලයක් ගහපැටි ඔන්න ඔය තත්තර වයසට ගියත් එනවා. අපිට එහෙම නෑ. අපේ කණ්ඩායම හැටියට ශම්මි සිල්වා මහත්මයා සභාපති ධුරයටත් ජයන්ත ධර්මදාස උපසභාපති ධුරයට රවින් වික්‍රමරත්නත් ඒ වගේම ලේකම් ධුරයට මොහාන් ද සිල්වා කපුවත් මහත්මයා උපලේකම් ධුරයටත් ලසන්ත වික්‍රමසිංහ භාණ්ඩාගාරික ධුරයටත් සුජීව ගොඩලියද්ද උප භාණ්ඩාගාරික ධුරයටත් නාම යෝජනා බාර දුන්නා. කන්ටෙස්ට් කරන මමයි නිෂාන් රණතුංග මේ බන්දර වඩුපුර තුන්දෙනා තමයි දීලා දෙන්නේ මේ නොමිනේෂන් එක. මම සභාපතියට නිෂාන් රණතුංග ලේකම් පොසිෂන් එකට බන්දර වඩුපුර උපසභාපතියට පොසිෂන් එකට. මේ සූදානම සමුගෙන යන්නට පැත්තනොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම මුද්‍රකථන ජාලය 90 ඉස්සර පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කර ගන්න. අපි එළවමන්නේ අද රාත්‍රී 9:55. ආයිබෝවන්